මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්ටුංග ශීල සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि ဒုတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि สรณගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේමේ පුම්බේ වියාකංසු පුරං ගෝතම ශාසනා ඉච්ඡාසි ඉති භවිස්සති සබ්බං තං ඉති තිහං සබ්බං තං තක්ක වඩ්ඩනං නාහං තත්ථ අභිරමින් ත්වංචමේ ධම්මං අක්ඛාහි තණ්හානින් ඝාතනං යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං ඉද දිඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං ඒතදඤ්ඤාජේ සතා දිඨ ධම්මා භිනිම්බුතා උපසන්තාවතේ සදා තිනා ලෝකේ විසත්තිකං සදහවත් පින්නතුනි තිලෝගුරු භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාගත්තු
පටිච්ච සමුප්පාද ධර්මයේ විශේෂත්වය වර්තමානයේ තුලම සංසාර ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කිරීමයි. එතෙක් ලෝකේ පහළ වුණු අන්‍යාගම් කර්තෘවරු අතීතයත් අනාගතයත් තර්කයෙන් ගැටලමින් මේ සංසාර ගැටලුවට විසඳුමක් සෙව්වා. මේ ස්වාක්ඛාත ධර්මයේ සම්දිඨික අකාලික ඒහිපස්සික යන ගුණපද තුලිනුත් නිතර යෙදෙන දිත්තේව ධම්මේ දිටු දැමිහි කියන පදිනුත් ප්‍රකට වන්නේ අන්නේ වර්තමාන විසඳුමයි. අපි අද මේ 20 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට සුත්ත නිපාතේ පාරායන වර්ගයේ හේමක සූත්‍රය මාතෘකා කරගත්තේ ඒ විශේෂ ලක්ෂණය ගැන මේ පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට. ඒ ගාථාවල අර්ථය මෙහිමයි. යේමේ පුබ්බේ ව්‍යාකංසු පුරං ගෞතම ශාසන යම් කෙනෙක් මට මේ ගෞතම ශාසනයෙන් පිට යම් ධර්මයක් කියා දුන්නද ඉච්ඡාසි ඉති භවිෂ්‍යති සබ්බං තං ඉතිහි ත්‍යං ඔවුන් කිව්වේ මෙසේ විය මෙසේ වන්නේ කියලයි. ඔවුන් කිව්වේ මෙසේ විය මෙසේ වන්නේ කියලයි. සබ්බං තං ඉතිහි ත්‍යං ඒ ඔක්කොම මෙසේ විය කතාවල්. නමුත් ඒවා තබ්බන්තං තක්ක වඩණං ඒවා තර්ක වඩන කතාවල්. නාහං තත් අභිරමි මම ඒවා ගැන සතුටු වෙන්නේ නැහැ. ඊළඟට කියනවා පංචමේ ධම්මං අක්ඛාහි තණ්හා නිඝාතනං මුනිවරයාණි ඔබ වහන්සේ මට තණ්හාව විනාශ කරන ධර්මය කියා දෙනු මැනවි. යං විදිත්වා සතෝ චරං තරී ලෝකේ විසත්තිකං යම් ඒ ධර්මයේ තේරුම් අරගෙන සත්‍යමත් බැහැසිරෙන්නේ ලෝකේ ඇලෙන සුළු තණ්හාවෙන් ඊතරවන්නේ. ඉදදිත්ත සුතමුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පදමච්චුතං. හේමක මේ ලෝකේ ප්‍රිය ස්වરૂපේ ඇති දුටු වැසු දැනුන දැනගත් හැම දෙයක් කෙරෙහිම චන්දරාගය දුරු කිරීම ගිලිහින යන නිවන් තත්වයයි. ඒත ධඤ්ඤා යේ සතා මේ කාරණේ තේරුම් අරගෙන යම් කෙනෙක් සතිමත් දික්ඛ ධම්මා විනිබ්බුතා දිටු දැමීම නිවුණාවුද උපසන්තාවති සදා ඔහු සමකල්ලි උපශාන්තය පින්නා ලෝකේ විසත්තිකං ලෝකී ඇලෙන සුළු තණ්හාවෙන් ඊතර වූවා. ඉතින් වෙනදුනේ මීට කලින් අපි පැවැත්වූ දේශනාවලදී සඳහන් කළා විසුද්ධි මාර්ගයේ දක්වන දැනට සම්මත පටිච්චසමුප්පාද විවරණයට අනුව අංග 12න් අවිජ්ජා සංඛාර කියන අංග දෙක අතීතයට අයත් හැටියට අන්තිමට තියෙන ජාති ජරා මරණ කියන අංග දෙක අනාගතයට අයිති හැටියට ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන මැද තියෙන අංගات වර්තමානයට අයිති හැටියට දැක්වෙනවා. ඉතින් ඒ විවරණය ඒ මතය අපි පිළිගත්තොත් අර හේමක මානවකයා අනිත් ආගම් දර්ශනය ගැන කියාපු මෙසේ විය මෙසේ වන්නේ කියන ඉතිහිතිය චෝදනාව අපේ ධර්මයට එල්ල වෙනවා. නමුත් පින්නතුනි මේ ධර්මය මෙසේ ධර්මයක්වත් එසේ මෙසේ ධර්මයක්වත් නෙවෙයි. එතකොට මේ කියාපු භව තුනේ විග්‍රහය ඔප්පු කරන්න විසුද්ධි මාර්ග ප්‍රාතුතුමා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ 20 ආකාර පරිස්සම්පාද විග්‍රහයකට ඉදිරිපත් කරන පහේ ගොඩවල්. අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකං. අතීතේ හේතු පහයි ඒකේ වර්තමානයේ ඒවයි ඵල පහ. වර්තමානයේ හේතු පහයි අනාගතයේ ඵල පහ. මොනවද මේ අතීත හේතු පහ ඇටියට දක්වන්නේ? අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. වර්තමාන ඵල හැටියට දක්වන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ආයිමත් වර්තමාන හේතු හැටියට දක්වන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. අනාගත ඵල අර කියුවේ විඥාන නාම සලආයතන. ඉතින් මෙන්න මේ විග්‍රහය තුලින් පින්නතුනි මේ පටිච්චසමුප්පාද අංග 12 තුළ තියෙන ඉදප්පච්චයතා කියන මේ පුදුම සම්බන්ධතාව පළුදු වෙනවා. අපි මීට කලින් මේ පින්නතුන්ට පෙන්නලා දීලා තියෙනවා. ඒ අංග දෙකක් අතර තමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඉදප්පච්චයතා.
මේ ඇති කල්ලි මේ වෙයි. මේ හට ගැනීමෙන් මේ හට ගනී. මේ නැති කල්ලි මේ නොවේයි. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි කියලා කියන අර ඉදප්‍රත්‍යතාව මේ නිසා මේ වන බව කියන එක තමයි එතන ඒක ඒ ධර්ම දෙකක් යුගලයක් හැම යුගලයක් අතරම ඒක තියෙනවා. ඒ නිසා ඒක බින්දින්න බෑ. ඒකට තව ඒවල් එකතු කරන්නත් බෑ. අංග දෙක පුදුම විදිහට එක බැඳිලා තියෙනවා. ඒක ඒ ගැන කියලා තියෙනවා යා තතර තතතා අවිතතතා අනඤ්‍යතතා ඉදප්පච්චයතා කියලා ඒ විදිහට එක එසේමයි. ඒක වෙනස් නෑ. වෙනස් කරන්න බෑ ඒක. අංශේ බවක් නෑ කියලා ඒ විදිහට බුදුරජාණන් තහවුරු කරපු සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් අන්න ඒක බින්දෙන බවයි අපිට කියන්න වෙන්නේ. එපමණක් නෙමෙයි මේ විසුද්ධිය මේ අපේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ වට්ට තුනක් ගැනත් කියනවා. කම්ම වට්ට, කිලේශ වට්ට, විපාක වට්ට. නමුත් පින්නතුනි මේ අපි පෙන්වලා දුන්න මහා නිදාන සූත්‍රයේ විග්‍රහ කළ අවස්ථාවල වල මේ පටිච්චසමුප්පාදයට අයිති නියම වට්ට කතාව තමයි විඥාන නාම රූප අතර තියෙන ඒ වට්ට. ඒක ප්‍රකාශ කරන මහා පුදුම ගැඹුරු බුද්ධ දේශනා කොටස අපි කීපවරක් උද්දෘත කළා දැක්වුවා. මේ අවස්ථාවෙත් මේ අලුත්යටත් එන්න කියන්න වෙනවා. එතාවතා කෝ ආනන්ද ජායතවා ජීයතවා මියතවා චවේතවා උපජ්ජේතවා එතාවතා දිවචනපතෝ එතාවතා නිරුක්තිපතෝ එතාවතා පඤ්ඤාතිපතෝ එතාවතා පඤ්ඤාවචරං එතාවතා වට්ටං වට්ටති ඉත්තං පඤ්ඤාපනාය යදිනං නාම රූපං සහ විඤ්ඤාණං. ඒකේ තේරුම ආනන්ද මේ තාක් දුරට ආනන්ද කෙනෙක් බොදෙනි හෝ දිරණි හෝ මිය යන්නේ චුතවන්නේ හෝ නැවත උපදිනේ මේ තාක් දුරට අධිවචන මාර්ගය නිරුක්ති මාර්ගය ප්‍රඥාප්ති මාර්ගය දැක්විය හැකි. මේ තාක් දුරට ප්‍රඥාවට බැසගත හැකි. මේ තාක් දුරට මේ භව තත්ත්වයක් වෙන්නුම් කිරීම සඳහා වට්ටයක් කරකැවෙන්නේ. එනම් නාම රූපය විඥානයේ සම. එතකොට ඒකයි නියම වට්ටය. ඒක තුල ඔක්කොම තියෙනවා ජාති ජරා මරණ ආය අඩුවක් නැහැ. ඉතින් මේක වඩාත් පැහැදිලිව අග්‍රශ්‍රාවක මහා ප්‍රඥ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊටාම සරල උපමාවකින් නල කලාප සූත්‍රය දෙපත් තුලින් මහා කොටිත ස්වාමීන් වහන්සේ ප්‍රශ්න මාලාවකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ පුදුම උපමාවක් දෙනවා. යම්සේ ඇවැත්නි බටකොටු මිටි දෙකක් ඉහළින් හේතු කරලා තියෙනවා නම් ඉහළින් සම්බන්ධ වෙන හැටියට අන්න ඒ විදිහටයි නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානයේ පවතින විඥාන ප්‍රත්‍ය කරගෙන නාම රූප පවතින ඊළඟට නාම රූප ප්‍රත්‍ය කරගෙන සලආයතන පස්ස වේදනා තණ්හා ආදී ඊළඟට ඒ දෙක අතරින් ඔන්න හොඳට පැහැදිලි වෙයි ඊළඟට කියනකොට ඒ බටකොටු මිටි දෙක අතරින් එකක් අදිනකොට අනික වැටෙනවා අනික අදිනකොට මේක වැටෙනවා එතකොට ඒ විදිහටම ඔන්න නිරෝධ පැත්ත කියන්නේ මෙහිමයි නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයත් එක්කම සලආයතන පස්ස වේදනා තණ්හා උපාය ඔක්කොම ඇදගෙන වැටෙනවා ටිකකට හිතන්න හිතට නගා ගන්න බලන්න බටකොටු මිටි දෙකෙන් එකක් වම් පැත්තේ තියෙන බටකොටු මිටිය විඥානය කියලා හිතන්න දකුණු පැත්තේ තියෙන බටකොටු මිටිය නාම රූපය කියලා හිතන්න එතකොට නාම රූප බටකොටු මිටියට තව ඕනනම් බටකොටු මිටි ගොඩක් එකතු හේතු කරලා තියෙනවා ඒ ඔක්කොම වැටෙනවා නාම රූප බට මිටි ඔන්න දැන් තේරුම් ගන්න ඒ නිසා සම්දිත්තික කාලික ඊපස්සික එතනම තියෙනවා ආයෝග අතීතයට වර්තමානට අනාගතයට කාලඥයකට දාන්න තැනක් නෑ දෙයක් නෑ ඉතින් ඔන්න ඔහොම එකක් ඊළඟට ඒ වගේම තමයි ඒ විසුද්ධි මාර්ග විවරණය ගැන අපි එහෙම කිව්වා. තව ඔය කියාපු අඤ්ඤමඤ්ඤ පච්චයතාව තුලින් ඒකේ ප්‍රතිරාව හැටියට ද්වේතාව කියලා දෙයක් මතුවේ. අපි අර ද්වේතානුපස්සනා සූත්‍රයේ මාතෘකා කරගත්ත දේශනා රාශියකට මේ පින්නුත් මතක ඇති සමුදය නිරෝධ කියන ද්වේතාවක් තියෙනවා. ඒ වගේම තවත් ද්වේතාවක් තියෙන අජ්ජත් බද්ධ ඇතුළත පිට ওই ටික තමයි ඔය පින්වතුන්ට සතිපට්ඨාන සූත්‍රයේ හැමතැනම අහුවෙන්නේ. ඉති අජ්ජත්තං වා කාය බහිද්ධා වා කාය කතන්තරගෙන අපි කියලා තියෙනවා. සමුදය ධම්මානුපස්සීවය දානමාන. ඔන්න ඔය ද්වේතාව කියන වචනේ. අපි තේරවාද සම්ප්‍රදායේ ඒවා ගණන් අරගෙන නැහැ. ඒ වචනේ එළියට ඇවිල්ලා නැහැ. නමුත් ඒකේ වැදගත්කම අපි පෙන්නවා. ද්වයන් කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ද්වයන් නාමයෙන් එක ළඟ සලආයතන සංයුක්තිය. ඔන්න ද්වයන් සූත්‍රයේ එකක් තියෙන්නේ මෙහෙමයි. මහණෙනි මම නුඹලාට ද්වයන් දෙකක් කියනවා. මහණෙනි මම නුඹලාට දෙකක් දේශනා කරනවා. මොකද්ද දෙක? කුංචේව රූපාද ඇසයි රූපයයි කනයි සද්දයයි නැහැයි ගන්ධ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි මනසයි ගන්න. ඔන්න දෙක. ඊළඟට මහා පුදුම අභියෝගයක් බුදුරජාණන්සේ කියනවා. යම් කෙනෙක් කිව්වොත් මේ දෙක ප්‍රතික්ෂේප කරන මම වෙන දෙකක් පෙන්වනවා කියලා.
ඒක කට හැකර කතාවක් පමණයි. යාට ඔප්පු කරගන්න බැරුව බෙහෙතටපත්. ඔන්න බලන්න එතකොට. ඒ ද්වේතාවයට කන්න. ඔන්න ඊළඟට තියෙන දේ අනිත් ද්වේත. ද්වයං සූත්‍රය කියන්නේ දෙයං වික්කවේ පටිච්ච විඥානං සම්භූති. දෙකක් නිසයි විඥානය හටගන්නේ. කිංච වික්කවේ දෙයං පටිච්ච කොහොමද ඒක? චක්කුංච පටිච්ච රූපේ චුප්පදී චක්කු විඥාන. අසත් රූපයක් නිසයි චක්කු විඥානය. ඊළඟට එකෙන් තව එකක් තියෙනවා. මේ දෙකෙන් චක්කුං අනිච්චං විපරිණාමයන් විතර. රූපානිච්චා විපරිණාමන. අසත් අනිත්‍යයි වෙනස් වෙන සුළු විපරිණාම. අන්‍යාකාරයකට පත් වෙනවා. රූපත් ඊළඟට ඉත්තේතං ද්වයං චලං චියෝ වයං අනිච්චං විපරිණාම අඤ්ඤතාව. මේ දෙකම සැලෙනවා, සලිත වෙනවා, අනිත්‍යයි, වෙනස් වෙනවා, අඤ්ඤතා භාවයටපත් වෙනවා. මේ දෙකක් පිළිබඳ ප්‍රශ්නේ විසඳින්නේ අනිත්‍යතා ධර්මයේ තුලින් බව කෙටියෙන් සලකා ගන්න. ඔන්න ඊළඟට දැන් මේකේ උඟක් කාරණා තියෙනවා. ඊළඟට මේ ද්වයං කියන එක රාජ්‍යත්ව බහිද්දා කොටස ඔප්පු වෙන තවත් පුදුමාන වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක අර මජ්ක්‍ධිම නිකායේ තියෙන බාලපඬිත සූත්‍රය නෙවෙයි. සංයුත් සංගයේ තියෙන බාලපඬිත සූත්‍රයක් කියලා. ඒකේ කොටසක් විතරක් අපි මේ වෙලාවේ කියමු. අවිජ්ජා නීවරණස්ස භික්ඛවේ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස ඒවමයං කායෝ සමුදාගතෝ ඉති අයං චේව කායෝ බහිද්ධාච නාම රූපං ඉත්තේතං ද්වයං පටිච්ච පස්සෝ සලේවායතනානි යේහි පුට්ඨෝ බාලෝ සුඛ දුක්ඛං පටිසංවේදති ඒතේ සංවහනි. ඒකේ තේරුම මහණෙනි අවිද්‍යා නීවරණයෙන් නැසුණු තණ්හාවෙන් බැඳුණු බාලයාට මේ කයක් ලැබිලා තියෙනවා. මෙසේ මේ කය එක පැත්තකින් බහිද්ධාච නාම රූප අනිත් පැත්තේ නාම රූප හිතා ගන්න. මෙතන කය කියන්නේ සවිඥානික කය. සවිඥානික කයක පැත්තකින් අනිත් පැත්තේ බාහිරින් නාම රූපය. ඊත්තේතං ද්වයං පටිච්ච පස්ස. ඒ දෙක නිසා එතන ඉඳලා පස්ස සලආයතන කපන්තර තියෙනවා. එතකොට ඔන්න ඊඩින් ගැති එක ගැන ඉතින් අර ඔය ද්වයං කතාවේ වටිනාකම අපි එකෙන් පෙන්නවා. ඊළඟට අපි තවත් කාරණයක් කියන්න වෙනවා. දැන් ඔය ඔන්න ඊළඟට අපි යමු හොඳයි හේතු කියන වචන. හේතුපත්‍ය කියන වචන දෙක. බුද්ධ කාලයේ හැම සූත්‍රයකම යෙදෙන්නේ සමානාර්ථවත් හැටියට. කෝ හේතු කෝපච්චයෝ කියලා අහුවොත් ඒකට දෙන පිළිතුරු දෙකක් නෙවෙයි එකක්. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය කියන උත්තර. ඒක හොඳට ඔප්පු වෙනවා නම් ලස්සන සූත්‍රයක් අපි කියමු. වැඩි කිව්වත් තේරෙන හැටියට. මහා පුන්නම් කියන සූත්‍රයක් තියෙනවා. හඳේලිය ඇති රාත්‍රියේ කෙලි මහණේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා දෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. එක වික්ෂුන් වහන්සේ නම බුදුම විදියට එක පිට එක ප්‍රශ්න පහක් ඇහුවා. ඒක තේරුම සිංහලට කිව්වෙත් මෙහෙමයි කියන්නේ. ස්වාමීනි කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය රූපස්කන්ධයක් පෙන්눔 කිරීමට. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය වේදනාස්කන්ධයක් පෙන්눔 කිරීමට. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය සංඥාස්කන්ධයක් පෙන්눔 කිරීමට. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය සංස්කාරස්කන්ධයක් පෙන්වන්නේ. කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය විඥානස්කන්ධයක් පෙන්වන්නේ. ඔන්න බුදුරජාණන් පිළිතුරු දෙනවා. මහා භූත හතර තමයි හේතුව. මහා භූත හතරමයි ප්‍රත්‍ය රූපස්කන්ධයක් පෙන්වන්නේ. ස්පර්ශයමයි හේතුව. ස්පර්ශයමයි ප්‍රත්‍ය වේදනාස්කන්ධය. ස්පර්ශයමයි හේතුව. ස්පර්ශයමයි ප්‍රත්‍ය සංඥාස්කන්ධය. ස්පර්ශයමයි හේතුව. ස්පර්ශයමයි ප්‍රත්‍ය සංස්කාර ස්කන්ධය. නාම රූපයයි හේතු. නාම රූපය ප්‍රත්‍ය විඥාන ස්කන්ධය. අපට ඕන කරන්නේ මෙතන අන්න අර කාරණේ. හේතුපත්‍ය කියන එක සමානාර්ථවත් හැටියටයි සූත්‍ර දේශනාවල එළියට. නමුත් පින්වතුනි අපට පේනවා ප්‍රකරණ සාහිත්‍ය වලින් ප්‍රකරණ ග්‍රන්ථ වලදී මේ පටිච්චසමුප්පාදය පිළිබඳ යම් කිසි අර්ථ විපරිණාමයක් සිද්ධ වෙච්ච බව. ඔන්න පළමුවෙන් අපි නිදර්ශනයක් දෙනවා. නිත්‍යපකරණය. පරික්කාර හාර විභංග කියන කොටස. එතෙන්ට එනකොට මේ හේතුපත්‍ය දෙකක් වෙනවා. මෙහෙමයි කියන්නේ දේ ධම්මා ජනයන්ති හේතුච්ච පත්‍යෝ. යමක් උපද්දවන්නේ ධර්ම දෙකක්. හේතුවයි ප්‍රත්‍යයයි. මේ දෙක අතරින් එකයි කියන්නේ මෙහෙමයි. හේතු අසාධාරණෝ හේතු සාධාරණෝ පත්‍ය. දැන් පින්නතුන් සලකා ගන්න අසාධාරණ කියන්නේ සමාජයේ දේශපාලන ගැන කියනකොට කතා කරන එක නෙවෙයි. අසාධාරණ කියන්නේ පොදු නොවන. ඒ කියන්නේ විශේෂ. සාධාරණ කියන්නේ පොදු. එහෙම හිතා ගන්න. එතකොට අසාධාරණ හේතු කියලා කියන්නේ හේතුව විශේෂ සුවිශේෂයි. ප්‍රත්‍ය පොදුයි. ඔන්න ඊනර නිදර්ශනකුත් දෙනවා. පැලයක් කියන්නේ අංකුරය කියලා කියන්නේ පින්නතුනි පැලයක් පැලවෙන අවස්ථාවනේ. ඒකෙදි මේ නිත්‍යපකරණ කියන්නේ කොහොමද? ඒකෙදි බීජය තමයි හේතු. අසාධාරණ හේතු. ඊළාට ප්‍රත්‍ය තමයි පොළොවයි දියසීරා.
ඒකට ඊළඟට ඔක්කොම හකුළු වල දක්වන මේ විදිහට. ඉති සභාවෝ හේතු පරභාවෝ පච්චයෝ අජ්ජත්තිකෝ හේතු බාහිරෝ පච්චයෝ ජනකෝ හේතු පරිග්‍රහකෝ පච්චයෝ. ඊළඟට තව එකක් තියෙනවා අසාධාරණෝ හේතු සාධාරණෝ පච්චයෝ. ඉතින් අනේ කියන්නේ මේ ප්‍රත්‍ය කියන වචනේ තෝරන්න ගිහිල්ලා මේ දෙක සභාවෝ හේතු පරභාවෝ පච්චයෝ නමුතු දෙයක් සිද්ධ වෙනවා. අපි ස්වභාව කියන එක ඒක සාමාන්‍ය යොදන වචනයක්. ඔන්න පාරිභාෂික කරගෙන ඒක සභාවෝ කියන්නේ තමන්ගේ ස්වභාවය. පරභාව කියන්නේ අනුගේ ස්වභාවය. ඔන්න බලන්න මේ වැඩවල හැටි. ඒකට සභාව තමයි මේ අංකුරයක බීජය. පරභාව අර පටවිය ආපෝජය. නමුත් සීලා තෙරණියගේ කතන්තරයෙන් එහෙම පේනවා. මේ කාරණා තුනම වැදගත්. ඉතින් කෙසේ හෝ ඔන්න එතකොට ඒක පරභාව පච්චෝ. ඊළඟට අජ්ජත්තිකෝ හේතු. ආධ්‍යාත්මික එක හේතුපත්. බාහිර එක අරක. ඊළඟට ජනක උපක්දවන එක හේතුව. ඒකට උදව් කරන එක ප්‍රත්‍ය. ඊළඟට අර කලින් කිව්වා සාධාරණ එක. ඉතින් ඔන්නෝම විග්‍රහයක් හේතුපත්‍ය පිළිබඳව දක්වලා තියෙනවා. ඒ දෙකේ වෙනස. ඉතින් පින්වත්නි ඔන්න ඊළඟට අපිට කියන්න සිද්ධ වෙනවා අපි ඊළඟට එමු ප ဋ ාණ ප්‍රකරණයට. එතන තියෙනවා ප්‍රත්‍ය 24ක් වෙලා එතන. හිත් වල සම්බන්ධතාව පෙන්වන්න ගිහිල්ලා. ප්‍රත්‍ය 24ක් එතන තියෙනවා. ඒකෙන් පළවෙනි එක හේතු කියලා නම් කරලා තියෙනවා. අර මුල් අපි කියපු අර්ථයෙන්ම නෙවෙයි. එතකොට හේතු කියන වචනේ අන්තිමට 24න් එකක් වුණා. ඒ වගේම ඒව අතර එකක් තමයි අඤ්ඤමඤ්ඤ පච්චය කියන එක. ඒත් අර අපි කියපු අර්ථයෙන් නෙවෙයි, යමුරු අර්ථයෙන් නෙවෙයි. ඒකක් 24න් එකක් වුණා. මේ මදිවට දැන් උගතුන් වෙහෙසෙනවා. අනන්තර සමානන්තර කියන ප්‍රත්‍ය දෙකට දීලා තියෙන එකම විග්‍රහය නිර්වචන එකම හැඳින්වීම නිසා ඒ දෙකේ අනන්‍යතාවය ඔප්පු කර ගන්න බැරුව උපගතුන් වෙහෙසෙනවා. ඉතින් ඔන්න ඔහොම දෙයක් තියෙනවා. ඊට වැඩි අපි කියන්නේ නැහැ. අපි මාරු වෙමු ඊළඟට පටිසම්භිදා මග්ග ප්‍රකරණයට. අන්න එතන ඒ හරියට එනකොට තවත් ඒ වගේම පරිණාමයක් අපිට පේනවා. හේතු සමුප්පන්න කියන වචන දෙක තෝරන්නේ මෙහෙමයි. පටිසම්භිදා මග්ග ප්‍රකරණ. ඔන්න මෙහෙම කියනවා. අවිජ්ජා හේතු සංඛාරා හේතු සමුප්පන්න. ඊළඟට ආයි කියන සංඛාරා හේතු විඥාන හේතු සමුප්පන්න. ඒ කියන හැටියට අංග 12න් ඉස්සරහින් තියෙන එක හේතුවයි ඊළඟ එක හේතු සමුප්පන්න. නමුත් පින්වතුනි අපි පෙන්වලා දුන්නා. අර ඒ ධම්මා හේතු පවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියන එක ආශ්‍රයෙන්. හේතු කියලා කියන්නේ අවිජ්ජාවත් මොකක්වත් නෙවෙයි. අන්න අර ඉදප්පච්චයත මේ ඇති කල්ලි මේ වෙයි කියන ඒ පටිසම්පාද ධර්ම න්‍යාය හේතු. හේතු සමුප්පන්න කියන එක අපි පෙන්නවා. අර අංග 12ම හේතු සමුප්පන්න. අර විදිහට ගන්න බෑ. අවිජ්ජා ආදී ඒක නිදර්ශන තමයි අරකට. ඉතින් ඔන්න ඔය කාරණේ තවත් පැහැදිලි වෙනවා. ඇතැම් තැන්වල තියෙනවා සෝවාන් පුද්ගලයන් හේතුච සුදිච්චෝ හේතුවයි හේතු සමුප්පන්න. ඊළඟට වඩාත් පැහැදිලි වෙන එක තමයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔක්කොම අපි දින් කියලා තියෙනවා. පටිච්චසමුප්පාදයක් පටිච්චසමුප්පන්න ධර්මات අතර වෙනස දක්වලා තියෙනවා. පටිච්චසමුප්පාදය කියන එක හඳුන්වන්නේ එතෙන්දී මහ පුදුම පාඨයක් එතන කියනවා. ජාතිපත්‍ය භික්ඛවේ ජරා මරණ උපාදාවා තථාගතන අනුපාදාවා තථාගතන පිතාව සාධාතු ධම්මට්ඨිකත ධම්මනියාමතා ඉදප්පච්චිත. අන්න එතකොට ජාතිය ජරා මරණයක් අතර ඇති සම්බන්ධතාවය පුදුම සම්බන්ධතාව කියන්නේ තථාගතයන් වහන්සේලා උපදිනේ හෝ නූපදිනේ හෝ පිතාව සාධාතු ඒ ධර්මතාවය එහෙම ඒක තතට අයිකේ ආදි වෙනස් කරන්න බෑ අනන්‍ය ඉදප්පච්චිත අන්න ඉදප්පච්චිත ඒකයි පටිච්චසමුප්පාද. එතකොට හේතු සමුප්පන්න ධර්ම පෙන්වුම් කරන්නේ. අන්න අර ඊළඟට අර කියපු අංග. අවිජ්ජා ආදී එක එකක්ම හේතු සමුප්පන්න. ඉතින් එහෙම නැත්නම් පටිච්චසමුප්පන්න ධර්ම. පටිච්චසමුප්පන්න ධර්ම ධර්මනේ මේ අවිජ්ජා ඉඳලා හැම එකක්ම අනිත්‍යං සංකතං පටිච්චසමුප්පන්නං කොහොමද? මේ පටිච්චසමුප්පන්න දේව. ඉතින් ඔන්න ඔහොම ওই විග්‍රහයේත් අපිට පේනවා කල්යාමිදී නම් කිසි අර්ථ විපරිණාමයක් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සිද්ධ වෙච්ච බව. ඉතින් ඊළඟට අපි දැන් හේතු පච්චය කතාව වගේම දෙයක් තමයි පටිච්චසමුප්පාදයේ බොහෝ විට ඔය අවිජ්ජා ඉඳලා අංග 12 බුදුරජාණන් වහන්සේ බොහෝ විට ඔය අන්තකාමී ප්‍රශ්නවලට උපතෝපෝතික ප්‍රශ්නවලට පිළිතුරක් හැටියට ඉදිරිපත් කරපු අවස්ථාවට සූත්‍ර දේශනා කොටිකුත් තියෙනවා. ලෝකයා ද්වේනිශ්චිතයි දෙකක් පිළිබඳ කතාව. එක්ක තියෙනවා එක්ක නැහැ. එක්ක සියල්ල තියෙනවා සියල්ල නැහැ. එක්ක තමන් කරනවා එක්ක අනුන් කරනවා. ඔන්න ඔහම ද්වේතාවක් තුලයි ලෝකයා. මේ බඳු ඒ බ්‍රාහ්මණයෝ එහෙම අවිල්ලා අහපු ප්‍රශ්න වලට බුදුහාමුදුරු පිළිතුරු දෙන ආකාරය
විශේෂයෙන්ම අර කච්චානගත සූත්‍රය අපි කියලා තියෙනවා. යාන්ත දෙකක් ද්වේනිස්ෘත බව. සබ්බං අත්ථීති භෝකච්චාන අයං ඒකවන්තෝ. සබ්බං අත්ථීති ဒ ුතියන්තෝ. ඒතේතේ උභවන්ති අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. යදන් ඊළඟට අවිජ්ජාපත්‍ය සංඛාර. ඒ කියන්නේ සියල්ල ඇත කියන එක ඒක අන්තයක්. සියල්ල නැත කියන එක තවත් අන්තයක්. මේ දෙකටම යන්නේ නැතුව තථාගතයන් වහන්සේ. අන්නර කියාපු දාද අංග 12 පටිච්ච සමුප්පාදයේ එතන අනුලෝම පටිලෝම දෙකම ඇතුළත්. ඒක තේරෙනවද පින්නතුනි? අවිජ්ජාපත්‍ය සංඛාරා කියන ඊළඟට කියනවා අවිජ්ජාවගේම නිර්වශේෂ විරාග නිරෝධයෙන් මේක නැති. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන්නේ සමුදය නිරෝධ. ඒකාන්ත වශයෙන් තියෙනවා කියන්නත් බෑ. ඒකාන්ත වශයෙන් නැති කියන්නත් බෑ. මේවයි හට ගැනීම තියෙනවා. නිරුද්ධ තියෙනවා. ඇතිවීම තියෙනවා. නැතිවීම තියෙනවා. ඒක පිළිබඳ ධර්මතාවය එතකොට මේ පටිච්චසමුප්පාදයි කියලා කියන්නේ. ඉතින් එපමණක් නෙවෙයි අර සයන්කතන් පරංකතන් තමාදකලේ අනුන්දකලේ මේ දෙකම ඔය ඔක්කොම එන්නේ චතුස්කෝටික ආදී ඔය හැම කෙනෙකුම බුදුහාමුදුරු ඔන්න ඔය 12 ඉදිරිපත්. බොහෝ දෙනා ඔය තීරම දන්නේ නැහැ. ඇයි මේ 12 ඉදිරිපත් කරන්නේ? ඒක තුලම වර්තමාන විසඳුම තියෙන. ප්‍රශ්නයේ ව්‍යුහය විග්‍රහ කරලා පෙන්නන. මොකද්ද ව්‍යුහය? අවිද්‍යාව පසුබිම. අවිද්‍යාව පසුබිම තුළ සංස්කාරය ඇති වෙනවා. ඒ සංස්කරණය තුලිනුයි අර විඥාන නාම රූප දියසුලිය කරකැවෙන්නේ. ඒ දියසුලිය කරකැවීමේ ප්‍රතිලාභය තමයි ඊළඟට සලආයතනිය තුල ආයතනය දෙබිඩි වෙලා යනවා. අන්න දොයන් අසත් රූපයත් කනත් ශබ්දය අන්න වෙන අරකාර අර එකයි අපි කිව්වේ අර අඤ්ඤමඤ්ඤ පත්‍යතාව නරකලාප උපමාවෙන් ඒක තමයි අන්න අපි අර්ධයතාව කිව්වේ අසයි රූපයයි කනයි උහුම් බෙදිලා යනවා. එතකොට ඊළඟට ඒක බෙදිලා ගිහලා අන්තිමට වෙන්නේ මොකද්ද? වේදනා තණ්හා උපාදාන භව නිරෝධ ඔය ඔක්කොම කතන්දර ඒක තුල තියෙනවා. ඉතින් මේක කිව්වට මේ පින්නතුන්ට පැහැදිලි නොවෙන්න පුළුවන්. දැන් මතක් කරගන්න අපි මේ පරිසම්පාද විවරණ වලදී දීපු උපමා. බොහෝ දිනාට උපමාව කිව්වමයි තේ. නානාවිද උපමා අපි දීලා තියෙනවා. නිවන දේශනාවලදී අපි සිනමා උපමාව ආදී උපමා කීපයක් ඔය විදිහ ගන්නත් දක්වලා තිනවා. මැජික් ලෝකිය ආදී. ඉතින් ඔන්න අපි මෙහෙම ගනිමු. ලෝක කීපයක් හැටියට හිතාගන්න සිනමා ලෝක. ඊළඟට අපි හිතමු අර අජිත් සුමිත් දාන ඇදලා ගැන කිව්වනේ. ඒක අපි කියමු සූදු ලෝකේ කියලා. ඊළඟට මැජික් ලෝකේ තියෙනවා. ඊළඟට ක්‍රිකට් ලෝකේ තියෙනවා. ඊළඟට තවත් ලෝකයක් තියෙනවා. අර ඒ දණ්ඩ උඩ බල්ලා ඉස්සෙල්ලා නියෝජනය කළේ ඒක ඊට වැඩිය රසවත් නන්දමින් අපි නාසිසස් උපමාවකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කවුරුත් ප්‍රිය කරන එකක්. මේක ඒක දන්නේ නැති අයට ඊටාම කෙටියෙන් කිව්වොත් ඒක හඳුන්වීම. එක්තරා ග්‍රීක කතාවක් අපි කියවලා පුරුදුයි. ඒ ගිදේව කතාවක්. නාසිසස් නැමැති රෝමත් ග්‍රීක තරුණියෙක් තමන්ගේ මූණ එතෙක් දැකලා නැහැ. කැලේ ඇවිදින අතරේ පොකුණකට නඹුරුණාම ඒ ඡායාව දැකලා රැවටුණ දෙවඟනක් කියලා. දෙවඟන වැළඳ ගන්න දීරලිත් එක්ක මහා පෙම්හටනක් කළා. දින ගන්නක් පෙම්හටන කළා. අන්තිමට ආලය වෙනුවෙන් ජීවිතේ පූජා කරලා මරුණත. අන්න ආත්ම ස්නේහය. අනිත් ඒවත් අනිත් ස්නේහත් එහෙම තමයි. ඔන්න එතකොට ඒකට අපිට කියන්න වෙන්නේ ප්‍රේම ලෝකේ. දැන් එතකොට ලෝක ගොඩක් තියෙනවා. සිනමා ලෝකේ, සූදු ලෝකේ, මැජික් ලෝකේ, ක්‍රිකට් ලෝකේ, ඔන්න ප්‍රේම ලෝකේ. දැන් මේ එක එක අර කියාපු අංග ක්‍රියාත්මක වෙන හැටි බලමු. දැන් සිනමා ලෝකේ ගැන හිත. සිනමා ලෝකේ සිනමාව චිත්‍රපටියේ ඒක පටන් ගන්න කොයි වෙලාවේද? මුළු ශාලාවම අන්ධකාරයෙන් නිමග්න වෙන වෙලාව. ඒ වෙලාවේ අර අස්තිර තිරේට ඇස් දෙක යොමු වෙනවා. එතන ඉඳලා පටන් ගන්න ඒ සෙල්ලම තමයි යොන්න අමුතුම ලෝකයක. අර නළු නිලියන්ගේ සංස්කාර ඔක්කොම අර්ථවත් වෙන්නේ. අර අන්ධකාරය තුලයි. වැඩිලවත් විවේකී අවස්ථාවේ ආලෝකය ආව හැටි අරවයි වයි වර්ණකම ඔක්කොම ඉවරයි. හේදිලා. එතනින්ම ඉවරයි. තිරේ අස්තිර බව තේරෙනවා. නමුත් ඒ දෙක අතරේ තමයි අර නළු නිලියන්ගේ ඇතිරීම ආශ්‍රයෙන් රටාවල් මවාගෙන මහා පුදුම ලෝකයක. ඒ ටිකටයි එතකොට මේ යන්නේ මොකටද? ටිකට් එකක් ගන්න මෝහණයට මුලාවට. මොකද ලෝකයේ මේ කාම ලෝකයේ තියෙනවා. කාම ලෝකයේ තියෙන ලෝක පුංචි ලෝක රාශියක්. එයින් ඒව තමයි අපි කිව්වේ. ඔන්න එතකොට ඒ සිනමා ලෝකය පහකින් සලකා ගන්න පුළුවන්. ඊළඟට අපි ගනිමු මැජික් ලෝකේ. ඒකෙත් මොකද? මැජික් කාර්යයේ නූල් සූත්‍ර තේරුම් ගන්න තා තමයි මැජික් ලෝකේ පවතින්නේ. දැක්ක හැටි හොරෙන් හරි වේදිකාවේ හැංගිලා මැජික් ලෝකෙත් ඉවරයි. ඊළඟට අපි හිතමු අර සූදු ලෝකේ. ඒක අපි හොඳට වෙන්නලා තියෙනවා අර දාම්මදිලේ අජිත් සුමිත් කතා. ඒ ආශ්‍රයෙන් කෙටියෙන් කියතොත් ඒ ලෝකේ තියෙන්නේ දාම්ප්‍රති.
ඒකයි අර කිව්වේ. අර නිකන් කිසිම වටිනාකමක් නැති ඉත්තන් ඇත්තන් වෙලා අන්තිමට මහා ඒක ජය පරාජය පිළිබඳ සමහර විට අර සෙන් ගුරුවරයා කඩුව හමුරාගෙන පරාද වෙන කෙනා මරනවා කියලා සියුම් ධර්ම ගැටලුවක් දීලා අජිත් සුමිත් යාළුවෝ දෙන්න තරඟයකට පෙළඹුවා. ඒ අවස්ථාවේ උග්‍ර විදියට එක්කෙනෙක් ජීවිත පූජා කළ අනිත් එක්කෙනා වෙනුවෙන් ඔන්න මෙන්න පරදින තියෙද්දී අන්තිමට මොකක්ද උනේ? අර සෙන් ගුරුවරයා ඔන්න හරියටම තිනුම් පරදීන් ඒ කියන්නේ මහා උග්‍ර අවස්ථාව. කෙනෙක් මරන්න වෙන ගුරුවරයාට එක ගෝලෙක් වැරදි පෙරදිච්ච එක. එතකොට ගුරුවරයා මොකද්ද කරන්නේ? පහතට නැමිලා අර ඉත්තම් වීසි කරා. ඉවරයි. සූදුව ඉවරයි. සූදු ලෝකේ එතනම ඉවරයි. එතකොට තමයි අන්නේ ඔය ඇතිනේ. එතකොට ඒකේ ඉතින් ඊළඟට ක්‍රිකට් ලෝකේ යන නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් තුන් කවුරුත් දන්නවා. නමුත් මේකයි තියෙන්නේ. අර තරඟේ පිල් බෙදුනාට පස්සේ ඔන්න අර උපකරණ පණ ගන්නේ. ක්‍රීඩකයන්ට අමුතු නම් ලැබෙනවා. එතන ඉඳලා ඒ මෝහණය තමයි ඔය ක්‍රිකට් ක්‍රීඩා මෝහණය අන්තිමට දිනන කාගන්න ඔය ඒකට යන ඒකත් ලෝකයක්. ඉතින් ක්‍රිකට් ලෝකේ ජය පරාජය තුල নানা ප්‍රකාර දේවල්. ඔක්කොම එතනම ලෝකෙතම උත්පත්තියක් තියෙනවා, මරණයක් තියෙනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඔක්කොම එතන තියෙනවා. ඔන්න ඊළඟට එමු ප්‍රේම ලෝකෙට. අපට වැඩි මේ පින්නතුන් මේවා කියන දා. ඉතින් මේ ඒකෙදි ඔය ඒ මොන ආකාරය අතන ආත්ම ස්නේහය එහෙම නැත්නම් වෙන කෙනෙක් පිළිබඳ ස්නේහය ඒක වුණාට පස්සේ තමයි අර කියන්නේ ලෝකේ නම් දුක තමයි. නමුත් අපි දෙන්න ඉන්නතර සත් ඒ ලෝකෙ තුල ඔන්න ඉතින් ඊළඟට ඒක පිපිරුව දවසට සවම්බෝලි පිපිරුව දවසට එක්ක දිවිනාසා ගැනීම මරා ගැනීම ඔය යන්නේ ලෝකේ. දැන් එතකොට ඔන්න ලෝකේ එක එකක් ලෝකයක් තුල ක්‍රියාත්මක වෙන්නේ මතක තියාගන්න අර අංග 12යි. ඒ අංග 12යි එතන විශේෂයෙන්ම වැදගත් අපි කර කිව්වේ දියසුලිය වටය නියම සංදිස්ථානයේ කේන්ද්‍ර ස්ථානයේ තමයි විඥානය නාම රූපය. ඒ යන ඒක මහා පුදුම මෝහණයක් එක තුල තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ ටික පෙන්වුවේ විඥාණයෙන් ඇහුවොත් තමසේ කවුද කියලා. නාම රූපයෙන් අහන්නේ කියලා. නාම රූපයෙන් ඇහුවොත් තමසේ කවුද කියලා විඥාණයෙන් අහන්නේ කියලා. මේ දෙකක්මත් නෙවෙයි එකක්මත් නෙවෙයි. ඒක මෝහණයක්. හරියට අර ඒකම තමයි අපි පෙන්වුවේ නාම රූප කියලා කියන්නේ. නාමට නාම ස්වરૂපයකුත් රූප සංඥාවකුත් පමණයි. නමුත් ඒක තුලයි විඥාණයට අරමුණක් ඉදිරිපත් නැහැටි ඔන්න එතනයි ලෝකයක් හැදෙන්නේ. එතකොට ඒක ඔක්කොම කෙරෙන්නේ අර අවිද්‍යාන්ධකාරය තුලයි. ඒ අවිද්‍යාන්ධකාරය තුල සංස්කරණයක් කරනවා. ඒ සංස්කරණ තමයි ඔය ධර්මයේ දක්වලා තියෙන්නේ. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර ආදී වශයෙන්. වෙන එකක් තබා අපි දන්නවා මේ අපි කලින් කරන අවස්ථාවල ප්‍රකාශ කළා. මේ භවයෙන් ගැලවෙන්නේ ඔය සංස්කාර තුනම සංසිඳෙන්නේ. එතකොට කාය සංස්කාරය එක පැත්තකින් කිව්වොත් ආස්වාස ප්‍රස්වාස. වචී සංස්කාර විතක්ක විචාර. ඊළඟට අර්ථ චිත්ත සංස්කාර හැටිය සංඥා වේදනා යටටට්ටු. එතකොට ඒවා ඒකයි අර අතීත යෝගීන් ඔය සංස්කාර නිවන කියන්නේ සබ්බ සංස්කාර සම්. සියලු සංස්කාර සංසිඳනකොට එතන කතාව ඉවරයි. හැබැයි නිකන් සංසිඳෙන්නේ නැහැ ප්‍රඥාලෝකය ආවම. ප්‍රඥාලෝකය ආවම සංස්කාර සංසිඳෙන්නේ. අන්න එතකොට ඊට පස්සේ අර දෙක එතකොට තමයි අපි කිව්වේ අනිදස්සන විඥාන වෙන විඥාන නිරෝධය වෙන නාම රූපේ යන්නේ ඒ தත්ත්වය තමයි මුක්තිය අපි පෙන්වන්නේ වෙන කුත්තාකාරයෙන් කියලා කියන සලආයතන නිරෝධය කිව්වත් කොයි විඥාන නිරෝධය කිව්වත් නාම රූප කිව්වත් කොයිවත් එකක්. ඉතින් ඔන්න ඔය එතනින් පෙන්වු කරනවා අපි අර අන්න ආයිත් වර්තමානීය තුලම මේක විසඳුව බව බුදුරජාණන් මහා පුදුම ධර්මයක්. එතකොට අපි මෙහෙම කිව්වට මොකද පින්වතුනි? මේ පින්වතුන් කල්පනා කරන්න පුළුවන්. ඇයි මෙච්චර කාලයක් මේ කාරණේ එළියට ආවේ නැත්තේ? මහා ගැඹුරු සූත්‍ර දේශනා මූලපරියාය සූත්‍රය, මහදුකින්ඩික සූත්‍රය, මහා නිදාන, මහා පදාන අටුවාචාරින් වහන්සේට තෝරගන්න බැලුවා. බටහිර කට්ටියට තෝරගන්න බැලුවා. දුරවබෝධ හේතුවට කොහොමද? මොකද හේතුව? මොකක්ද හේතුවක් තියෙනවා? මොකක්ද හේතුව? මෙන්න මේකයි පින්නතුන් හේතුව. මේ ශාසන ඉතිහාසයේ යම් කිසි අවස්ථාවක අවාසනාවන්ත සිද්ධියක්. මේ පරම ගම්බීර සූත්‍ර දේශනා ඕහාර දේශනා හැටියට අඩු ගහිලා පිටිපස්සට තල්ලු වුණා. ඒ වෙනුවට වෙන දේවල් කරලියට ආවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දැකලා වෙන්නේ නැති අනාගත වාක්‍ය ප්‍රකාශ කළා තියෙනවා. අනාගතේ මෙන්න මෙහෙම භික්ෂුන් නැති වෙනවා කියලා. ඒ අනාගත භික්ෂුන්ගේ ආකල්පය දක්වනවා. යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරත්ත. ලෝකුත්තර ශුන්‍යතා ප්‍රතිසංයත්ත. තේසු භඤ්ඤ මානිසු නසුසුසියන්ති නසෝතං උදහිසන්ති නාඤ්ඤා චිත්තං උපට්ඨමන්ති නති උග්ඝයිතමං පරියාපුනිතප්පං මනස. අනාගතයේ භික්ෂුන් වහන්සේලා ඇති වෙනවා. තථාගත දේශිත ගම්භීර ගුව ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ලෝකෝත්තර සූත්‍රය
දේශනා කරන වෙලාවට. ඒවට කන් දෙන්නේ නැහැ. ඒවට හිත යොදවන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒවා ඉගෙන ගන්නේ නැහැ. හදාරන්නේ නැහැ. මොකද හේතුව? වෝහාර දේශනා කියන එක පින්නතුනේ දැන් තෝරන්නේ කොහොමද? අපි වගේ සාමාන්‍ය අය සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරා. මොකද මේ පින්නතුන් දන්නෝ බාහ්‍ය සූත්‍ර ආදී කියනකොට එක දේශනාවකින් මාර්ගඵල රහත් පවරව. නමුත් වාසනාවට මොකද්ද හේතුවක් නිසා අපි එහෙම කියමු. ඒවා පස්සට ගියා. වෝහාර දේශනා හිටිට. කුළු කියන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඕකෙන් තමයි මේ පරිලැවිලි සිද්ධ වුනේ. ඉතින් ඒක කල්පනා කරන්න ඕන. පරිසම්පාද ධර්මය කියන එක අර බුදුරජාණන් පෙන්වු කළා තියෙන. දැන් පරිසම්පාද ධර්මය කියලා කියන්නේ අර 12 කට පාඩම් කරගෙන උඩ ඉහාට පහළ අඬුවම ටික සත්‍යනා කීම විතර ඊට වැඩි දෙයක් නැහැ. නමුත් අන්න බුදුරජාණන්සේ එතකොට මුළු මහත් සංසාර ගැටලුව අතර විසඳන අතර රූප භව අරූප භව ඔය ඔක්කොම පමණක් නෙවෙයි මේ කාම භවය තුල අර කියාපු පුංචි ලෝකෙවලට අදාළ අභ්‍යන්තර ව්‍යුහය විග්‍රහ කළ දක්වන මහා පුදුම සිද්ධාන්තයක් ඒක තුල තියෙන බව බොහෝ දෙනා සලකන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි අපි කිව්වේ. ඒවයි අර හේතු අර බුද්ධ වචනේ තියෙනවා වෙනස් කරන්න බෑ. හේතුපත්‍ය කියන එක සමානාර්ථයෙන් යෙදලා තියෙනවා නම් ඒ හැටියට අපි පිළිගන්න ඕනේ. මේකේ කොඳු වඩන්න ගියාම අන්තිමට කෙලවර වෙන්නේ. අන්තිමට කෙලවර වෙන්නේ මොකද්ද? අර බ්‍රාහ්මණයෝ ගියා වගේ තමා සහ අනු එක්ක තමන් කළා එක්ක අනුන් කළා. ඒත් ওই විදිහට ගිහලා තමයි අර සබාවෝ හේතු තමන්ගේ භාවය හේතුවේ අනුන්ගේ භාවය පරභාවය ඔන්නෝම වැඩක් අද්දීයේ නෙමෙයි කාලයක් තිස්සේ කියලා. කාලයක් තිස්සේ කියලා තියෙනවා. ඉතින් අන්න ඒක ඉතින් අපි මේවා ටිකක් විප්ලවකාරී වගේ පේන්න පුළුවන්. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මේක කාරණේ කොයි වෙලාවක හරි ඉල්ලතර කරන්න ඕන. ඉතින් මේ කොයි විදිහේ විචේචන එල්ල වුණත් දැන් එතකොට බින්නතුන් සලවා ගන්න. දැන් මේ පටිච්චසමුප්පාද දේශනාවල අපි අර විශේෂයෙන්ම අවධාරණය කළ එක තමයි අර සංසාර වට්ටි අඤ්ඤමඤ්ඤ පච්චේතාව විඥානයක් නාම රූපයක් අතර. ඉතින් ඒ විඥාණයෙම තියෙනවා දෙකක් පිළිබඳ හැඟීම. විඥානාති කියලා කියන්නේ එකක් අනිත්යෙන් වෙන් කරන ගතිය. ඒ වෙන් කිරීම තුලින්මයි අන්න නාම රූපය අර විදිහට ඒක කෙරෙන්නේ අර අවිද්‍යා අන්ධකාරය තුලයි. ඒක තුල අර ඡායාව අල්ලගන්න. ඒකට නාම රූපේ ඡායාව පමණයි. ඔය ඊ මිරිඟු කරන්තරේ ඉන්නේ එතනනේ. නමුත් අන්න ඒක තුල ඊළඟට දෙකක් අතර හිර වෙනවා. මෙතන ඇහැයි අතන රූපයයි. ඊළඟට මොවා දන්නේ නැහැ. ඒ දුවන වාරයක් පාසා ඇසත් එක යන බව. ඊළඟට ඒක නිසා කොන් දෙකක් කූඤ්ඤ දෙකක් ගහගත්තා. ඕ කූඤ්ඤ දෙක තුල ලෝකයා හිරලා අන්න ද්වේනිසිත උනා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. මේ අන්ත දෙකම අතහැරලා. ඒක එකතු කරලා නෙමෙයි සම්බන්ධ කරලා. ඒ දෙකටම යන්නේ නැතුව අමුතුම විසඳුම තමයි ඔන්න ඔය කියාපු ද්වාදසංග පටිච්චසමුප්පාද විවරණය. එතකොට මේ විවරණය තුලින් අන්න බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් සංසාර ගැටලුව විසඳුවා. දැන් ඔය අතීත ಜಾති අනාගත ಜಾති කතන්තර ඇල්ලුවේ මොකද? මේ සංසාරේ මේ ಜಾති ගැන හරියට තේරුම් ගත්තොත් අතීතයත් එකයි අනාගතයත් එකයි. හිතන්න පින්වතුනි, කෙහෙල් ගහක හරයක් නැති බව තෝරගන්න පට්ට ගන්න ඕනද? හොඳ කැපෙන කඩුවක් අරගෙන මැදින් කියපුවාම අභ්‍යන්තර වූයෙන් පේනවනේ මේක හරයක් නැති බව. අන්න ඒකයි අර සෝවාන් පුද්ගලයා නිවන් දුටුවයි කියන්නේ. ඒ ටික අපි කලින් කියලා තියෙනවා. සෝවාන් පුද්ගලයා නිවන් දුටුවයි කියන්නේ අර ප්‍රඥා ආලෝකය තුලින් ක්ෂණිකව මොහොතකට දැක්කා සංස්කාර නිරෝධය. අපි අර නිල මහ යෝධයාගේ එකදාවාදී උපමාවලින් පෙන් ඒක දැක්කනම් ඒ පුද්ගලයාට අර රහස චුට්ටක් හරි හෙළි වුණා. ඊට පස්සේ තමයි ඒක සංයෝජන සම්ප්‍රේක එක පාට කැරින්නේ ක්‍රමක්‍රමයෙන් ඉහිල්ල තමයි ඒ සත්‍ය දැක්ක නිසා ඒකයි සෝතාපන්න පුද්ගලයා ආයි මෙහාට හැරෙන්නේ නැහැ කියන්නේ. මේ පුද්ගලයා නිවනින්ම කෙලවර වෙන්නේ අර කියාපු සත්‍ය දර්ශනය මොහොතකට නමුත් ලැබුණා. ඉතින් ඔන්නෝකයි මේ සත්‍ය දර්ශනය කියන්නේ මොකක්ද? අමුතු දෙයක් නෙවෙයි. ඔන්නයි කියාපු පටිච්චසමුප්පාද. මේ ඇතිකල් හිමිය. ඒක නේ ඔය දැන් සෝවාන් පුද්ගලයා ගැන කියනකොට දැන් බොහෝ දෙනා අපි කලිනුත් කිව්වා මේකට මේ අපිට හොඳට සීල් රකින්න අපි මේ ඔක්කොම හරි එහෙම නෙවෙයි තන තියෙන්නේ. යම් කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියන ධර්මතාවය දකින්න. යම් තාක් දෙයක් හට ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයක් ඇති. ඊළඟ අන්න ඒක තේරුම් ගන්න අන්න අර දර්ශනීය තුලින් අර සමුදය නිරෝධ ධර්මතාව දුටුව. මොහොතකට විඥාන නිරෝධය අද්දුටුව. මොහොතකට විඥාන නිරෝධය අද්දුටුව. අන්තිමට අල්ලන්නේ ඒකනේ. ඒක නිසා දැනගත්තා පංචස්කන්ධයම ඇතීම් නැතිම් ස්වභාවය. ඇතීම් නැතිම් ස්වභාවය. අන්නේ සත්‍ය දර්ශනය තුන පුද්ගල තමයි නිවනට ලැබුණා. ආයි මෙහාට හරවන්න බැයි. එපමණකින් සෝවාන් පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වය. තව ඊටහා යන්න තියෙන බව ඇත්ත. නමුත් ඔන්න ඔය විදිහේ දෙයක් එතන තියෙන්නේ. මේක හේතු වෙන්නේ මේකට අර බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ.
ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක යෙදු අවස්ථාවේදී මේ පැත්ත හෙළිවෙන්නේ. එහෙම පිටි. ඉතින් මේ නිවන කියන එක අපි දැන් කිව්වා අපේ දේශනා මාලා. දැන් තව එකක් කියන්න වෙනවා. දැන් අපි කියවනේ පටිච්චසමුප්පාද ධර්මයේ යම්කිසි ඓතිහාසික පරිණාමයක් අපි පෙන්වුවා කියලා. දැන් මේ දේශනාව නිසා මේ දේශනා පිටට ගියාම සමහර විට මේකුත් විවේචන ඇති වෙන නිසා අපිට කියන්න සිද්ධ වෙනවා මේ පුංචි දේශනා මාලාවේ පොඩි ඉතිහාසයක් තියෙන බව. ඒක ටිකක් පෞද්ගලික වගේ දෙයක් පේන්න පුළුවන්. නමුත් කියන්න වෙනවා. මීට අවුරුදු 20කට කලින් මේකේ නිස්සරණ මණී සංඝයා වහන්සේලා නිවන පිළිබඳව ඇති වුණු ගැටලු අවස්ථාවකදී අපේ ගුරු දේවයන් වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කුටියේදීම මට වගේ ඉල්ලීමක් කළා. මේ පිරිසට නිවන පිළිබඳ දේශනාවල පවත්වන්න අපට පටිගත කරගන්න පුළුවන්. මගේ මේ පළවෙනි ප්‍රතිචාරය වුණ hina මුහුණි මට කියන්න තියෙන දේවල් කිව්වොත් මට එල්ල වෙනවා ප්‍රහාර කියලා. නමුත් දෙවෙනි දවසේ උන්වහන්සේ පුදුම විදිහේ පැවරීමක් කළා. මා ආරාධනා කළ බව දේශනාවේදීම කියන්නේ. ඒක නිසයි මේ පින්නතුන්ට නිවන දේශනා අහන්න ලැබුණේ. නිවන පොත කියන්න ලැබුණේ. නැත්නම් ඒකත් අර කිව්ව කාලයාගේ වැල්ලට යට වෙලා. තවත් එළියට එන්නේ නැහැ. ඉතින් ඒ කිව්වේ මොකද? ඒකට ඊළඟ ඒ දේශනාව පිළිබඳව මුල් කාලේ ඒ අවුරුදු 20කට කලින් වපරැසින් බැලුව අය දැන් ඇස්සරලා බලන බව අපට අහන්න ලැබෙනවා. ඒ අතරේ සමහර අය යෝජනා කළා මට පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳව පොතක් ලියන්න. මට හිතුණා පොතක් ලියනට වැඩිය ලේසි. මගේ දේශනා 100 ගණනක් අහපු මේක දේශනා පැවැත්වීම පහසුයි කියලා. ඒ අය මේ ගැඹුරු ධර්ම අහන අතරේ නැගිටලා යන්නේ නැහැ අපට ඔය තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මම බය නැතුව ඒක පටන් ගත්තා. හැබැයි එකක් තියෙනවා පින්නතුනි. දේශකයාගේ ප්‍රතිභානේ ශ්‍රාවකයාගේ බුද්ධි මට්ටම අනුවයි. ඒකට එදා ඒ දේශනා පැවැත්වී නීතිගල නිස්සරණ වනේ යෝගාවචර සංඝයා වහන්සේලාටයි. ඒ ත්‍රිවිධ උපමා අපි දීපුවා දැන් ඉතින් රටේ ගිහිල්ලා ඒ වගේම දැන් මෙතෙන්දී මේ ගැමි පිරිස සඳහා අපිට ගැමි උපමා දෙන්න සිද්ධ වුණා. ගමේ ගොඩේ උපමා දුන්නා. ඉතින් ඒෙන් ධර්ම ගෞරවයක් වෙන්නේ අගෞරවයක් වෙන්නේ නැහැ. අවස්ථානුකූලව ඒ ඕස්ති තේරුම් ගන්න බලන්න. මේ ගැඹුරු ධර්මතා මොකද මේකේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ නැලි වුණේ මේක දේශනා කරන්න. සාම්පති බ්‍රහ්මයට දන ගන්න සිද්ධ වුණා. ඒක මේ කාරණා දෙකක් අපි නිතර මතක් කරනවා. ධර්මයේ දක්වන ගැඹුරු හැටියට. එකක් ඒතනිය අවස්ථාවේ අරිපරේෂන් සූත්‍ර ආදී සඳහන් වෙනවා. දුද්ද සංහිතං ඨාන. යදිනම් ඔය කිව්ව ඉදප්පච්චේතා පරිසම්පාදයේ දෙකින් අපහසු ලෝකයට. අර කෙලෙස් වලට යට වෙච්ච. ඒ වගේම නිරෝධ නම් වූ නිවන. අකාමුත දෙයක් නෙවෙයි. සමුදේ නිරෝධ තියෙනවා නම් අන්න නිරෝධ පැත්ත. ඒකත් ලෝකයට පේන්නේ නැහැ. ඒක සංස්කාර නිරෝධයෙන් වෙන එකක්. ඉතින් අන්න ඒක නිසා තමයි ඒවා ඒ වෙනුවට භව තෘෂ්ණාව මතුවීමෙන් අන්න ඒකට දාලව ඊට පස්සේ අනිකුත් චින්තන කරනවා. ඒ මදිවට තවත් කියනවනම් අන්න ඊළඟට මේ ධර්මයේ ප්‍රතිපatti පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනයක් තියෙදි ප්‍රතිවේදයේ වැටුණා ප්‍රතිපත්තියත් එහෙමමයි ටික ටික අන්තිමට පරියත්තිය විතරයි. ඉතින් උගත්තුන්ට ඔන්න තැන ලැබුණා. එතන ඉඳලා පටන් ගත්තා ඉතින් විවරණ විග්‍රහ ආදී. අපේ මේ ථේරවාද සම්ප්‍රදාය පමණක් නෙවෙයි. අනිකුත් මේ ඒ කොටින්ම කියතොත් සම්බුද්ධ පරිනිර්වාණ අවුරුදු 100ක් යන කලින් නිකාය 18ක් ඇති වුණා. ඒ මේ තරම් ධර්මයේ ගැඹුරු. ඒ ඇති වුණේ. ඉතින් ඊළඟට මේ හැම එකකම මහා ග්‍රන්ථ රාශියක් කරත්ත ගණන් ග්‍රන්ථ ලියුණා. ඉඳ හිටලා තමයි ඒක තේරුම් ගන්නවත් ආයි. අන්නේ විදිහේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන. මේක නිකම්ම අහලා එකක් නැතුව එතනින් කෙලව ගන්න නැතුව තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න නම් ප්‍රඥාව අපට නැහැ කියලා අපි ඉතින් ප්‍රත්‍යඥයෝ කියලා අධෛර්ය වෙන්නේ. ප්‍රඥාවේ මූල බීජය බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කළ දෙයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කාලතාවලක් තියෙනවා. අපි ඒක පෙන්වුවාර ඇඟිලි පහේ උපමාදින් මේව නැවත නැවත කියන්නේ මේ සමහර අලුත් අයට ඒක දෙයක් වෙන තේරුම් ගන්න. මේ තාක් නාම ධර්ම තීරුවේ වෙන ආකාරයකට. පස්සේ ඉස්සරහට දාගෙන අපි පෙන්වුවා ඇඟිලි පහෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. උන්නේ ධර්ම අතුරින් මනසිකාරයේ මාපට ඇඟිලි හැටියට අරගෙන අපි පෙන්වුවා අර නඩුවක උපමාවකදී උපමා කරගෙන යම්කිසි නඩුවකට සාක්ෂිකාරයෝ නැත්නම් මොකද්ද කරන්නේ? විත්තිකාරයෙකුට සමාව දීලා කතා වහ ගන්නවා. ඒ වගේ දෙයක් බුදුරජාණන්සේ කරන්න සිද්ධ වුණා. මොකද ඒ සංසාර ගැටලුව විසඳන්න හරි අමාරුයි විඥාන මායාව නිසා. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ අර නාම රූපද
විඥාන මායාවේ ඒකේ අනිත් පැත්ත තියෙන නාම රූප ධර්මයන්ගෙන් නාම ධර්මයන් අතුරෙන් මානසිකාර්යයට සමාවදී රජී එහෙම නැත්නම් සාකිකාරය කරගත්තා. ඉතින් මේ මානසික මොකද හැබැයි එයාට කිව්වා හරියට කතාව කියන්න ඕන අයෝනිසෝ හැටියටයි මෙච්චර කාලේ ක්‍රියා කළේ. අර අනිත් පැත්ත එකතු කරගෙන මේ සංසාර අපරාධි කළේ අනන්ත කාලයක් මිනිසින්ට මැරෙන්න වෙනවා. දැන් යෝනිසෝ වෙන්න. ඒකන ඉඳලා තමයි ආරම්භය. එතකොට යෝනිසෝ මානසිකාරය කළා ඉවරනකොට වෙන මොකක්ද වෙන්නේ කියන එකත් අපි කියලා තියෙනවා. යෝනිසෝ මානසිකාරය නිසා තමයි පින්නතුනේ වේදනාව හැටියට ඔය සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායानुපස්සන වේදනාසු කියන්නේ මොකද කියලා හිතන්නට. අන්න සාක්ෂි දෙනකොට ඇත්ත කියන්නේ නෙමෙයි. ඇත්ත කියන්නේ වේදනාව හැටියට සංඥා හැටියට චේතනා හැටියට පස්සේ හැබැයි අන්තිමට හොරත් අහුවෙන ලොකුම හොරත් අහුවෙන. ඒ ටික අපි කිව්වා අර දෙයක් පිළිබඳ කතාව ගැඹුරු මානසිකාර සම්භව සබ්බේ ධම්ම. එතන තමයි ගැඹුරුම තැන. මනම දෙයක්ම හමු වෙන්නේ මානසිකාරයට. එතකොට දැන් කිව්වනේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා නම් ඒ නාම ධර්ම අතුරෙන් මාපට ඇඟිල්ල තමයි. මාපට ඇඟිල්ල අනිත් හතරත් එක්ක එකතු කරගෙන තමයි මේ වැඩේ ගෙනියන්නේ. වඩාත් කිට්ටු පස්ස. ඒවා අපි ඇඟිලි හඳුන්වලා දීලා තියෙනවා. සුළං ඇඟිල්ල මැද ඇඟිල්ල ඔය ආදී වශයෙන් නොයෙකුත් ඇත්ත වශයෙන් බුද්ධ දේශනාව වෙනන් නොවේ. නමුත් අපි උපමාවකින් තේරුම් ගැනීම සඳහා මේ ඔය දාගත්තේ. ඉතින් හිතා ගන්න. එතකොට අන්නේ යෝනිසෝ මානසිකාරය අපකාතුලක් කියන කවදි කරගන්න. ඒ අවදි කරගත්තු අවස්ථාවේ ඒ ටික තමයි විපල්ලාස ධර්මයෙන් මිදීම කියලා කියන්නේ. ඔය මෙතෙක් අනිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, අර්ථ සංඥා වෙනකොට අනිත්‍ය සංඥා, අසුභ සංඥා, සුඛ අන්න ඒ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ දීපු ඉඟිය අනුව ඔන්න ඒ තමන්ගේ මානසිකාරය වෙනස් කරනවා. එතකොට පේන ලෝකේ අර කියාපු ලෝක නෙවෙයි. මේ ලෝක විනිවිද යන මේක විනිවිද යන ධර්ම. ක්‍රමක්‍රමයෙන් අර මේ දෙකක් හැටියට කොන් දෙකක් හැදිච්ච ඒ ඝන සංඥා කොන් දෙකකට හේතු වුණු ඝන සංඥාව දිය වෙලා යනවා අනිත්‍යානුපස්සනාව තුනේ. ඒ දිය වෙලා යනවත් එක්කම මොකද්ද වෙන්නේ? රාශි සංඥාව මතුවෙනවා. රාශියක් හැටියට පේන්න පටන් ගන්නවා. අන්න ඒක තුල අනිත්‍යතාව වඩාත් ගැඹුරින් වැටහෙනවා. ඇතීම් නැතිම් ප්‍රවාහය. අන්න ඒක තුලින් අවසානයේ වෙන්නේ කලකිරීම නිබ්බිදායකින් නිවනට දොර ඇරෙන. ඔන්න ඔහම ධර්මතාවක් මෙතන තියෙන්නේ. මේවා කටපාඩම් කළවත් සාධික පත්‍ර ලබා ගන්නවත් පුළුවන් දේවල් නෙමෙයි මේ මාර්ගඵල ආදී. මේකේ යෙදෙන්න ඕන. අතීත සංසාරයේ ඒවයි ගැඹුරින් යෙදිච්ච අයට විතරයි බුදුරජාණන් වහන්සේ යන්නර. ඊටම අබාහ්‍ය ආදීන්ට බොහොම පොඩි ධර්මයකින් දුටු මතින් ආදී කිව්ව. හැමෝටම මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඕඩිය ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ ටිකට තමයි ඉතින් අර සීල සමාධි ප්‍රඥා ඔය ඔක්කොම අවශ්‍යයි. ඒක ආශ්‍රයෙන් අන්තිමට ක්‍රමක්‍රමයෙන්. යම් අවස්ථාවක අර කිව්වාගේ යම් කිංචි සමුදය ධම්ම. සබ්බංතං නිරෝධ ධම්ම කියන්නේ. අන්තිම හිඟන්නේ දුප්පතෙක් සුපබුද්ධ කුෂ්ඨ වගේ කුෂ්ඨ රෝගියෙක් වෙන්න පුළුවන්. අතීත පිනක් ඇතුව ආවනම් ධර්මය අහන්න. බුදුරජාණන්සේගේ දේශනාව අහලා ඉවරනකොට අන්න අර කියපු ධර්මතාව ඇතුළතින් ප්‍රත්‍යක්ෂ කරගන්න. අර කියපු පංච උපාදානස්කන්ධය මොහොතකට ඇතේ. ටිකක් මේ දර්ශනයයි පටිච්චසමුප්පාද ධර්මය. කොහොමද ඒ තරම් වදගත් පටිච්චසමුප්පාද ධර්මය තමයි බුදුහාමි කියලා තියෙන්නේ. පාදාව තථාගතයන් වහන්සේලා උපදිනවා හොප. නූපදිනේ හොප. මේ ධර්මතාව මහ පුදුම වචනේද. උපාදාව තථාගතයන් උපාදතා. ඨිතාව සාධාතු ධම්මට. ධම්ම නියාමත ඉදප්පච්චේත. මේක ධම්ම නියාමත. ආයතන එක තමයි අර අරිත්මත් කිව්වේ. දාපතර තත්තත. පවිතතත. අනඤ්‍යතත. ඉදප්පච්චේත. මේ දෙක අතර ඒ සම්බන්ධතාව ගැන කියලා කියනවා. එහි එසේ බව නොයසේ නොවන බව අංශේ නොවන බව මේ නිසා මේ වන බව ඒකයි මේ පරිසම්පාද ධර්ම. එතකොට අන්නේ ධර්මතාව දුටු අවස්ථාවේදී මේ වාටි ක්‍රමක්‍රමයෙන් ඒ ටිකම තමයි කියන්නේ සම්දේවය අර අනිත්‍ය කියාපු කෙනාට ඇතිවීම ප්‍රවාහය නැතිවීම ප්‍රවාහයක් වෙන පටන්. ඉතින් ඔන්න ඔය විදිහට මේක නිසා මේ දේශනා මාලාව කවුරුවත් මේවා විභාගවලට උපාධි ලබන්න උපකාර කරගන්න එපා. ඒවත් ලැබෙනවනේ ලැබිච්ච. නමුත් මේකේ පරමාර්ථය හිතා ගන්න. මේකේ ප්‍රායෝගික පක්ෂය අච්චර කාලයක් අර සිද්ධ වුණේ. අපි කිව්වා කූඩයක් පාස් කිරීම විතරයි. අපේ ගුරුවරයා මෙහෙම කියලා තියෙනවා. ඊට එහාට ඉතින් යන්න හොඳ නැහැ. අපේ අටුවාචාර්යින් වහන්සේලා මෙහෙම කියලා තියෙනවා. ඊට එහාට හිතන්න හොඳ නැහැ. ඉතින් මහා මෝහයක් තුල විශාල කාලයක් මහා හොඳ මොළ රාශියක් මේ වටිනා මොළ රාශියක් දීපෙවිදි මේ ධර්ම පරම අතිශය පරම ගම්භීර සූත්‍ර දේශනා වෙනුවට අන්න අර නානාවිද දේවල් මම මොනවද කියන්නේ ඔස්සේ දිව්වා. නමුත් සත්‍යය තියෙන්නේ මෙතනයි.
පේන්නේ නැහැ ලෝකයට. ඉතින් අන්න ඒක තමයි අපි මේ කියන්නේ. අපි මේ ඒ නිවන දේශනාවෙදිත් කියන්න සිද්ධ වුණා. සත්‍ය වර්ෂ ගණනාවක් තිස්සේ වල් බිහිවිල තුන ධර්ම මාර්ගයක් හෙළි කර ගියා. මේ අවස්ථාවේදීත් ඒක කියන්න සිද්ධ වෙනවා. මොකද අපි වෙන්නවා පටිච්චසමුප්පාදයක් විඥානයත් අතර සම්බන්ධතාවය. අර කියාපු සමුදය නිරෝධය දෙකෙන් ලෝකයේ ඉන්නේ සමුදය පක්ෂේ නිරන්තරයෙන්. හෙට අද රැත් වුණාට මොකද හෙට උදෑසන. අන්න ඒකයි කියන්නේ සමුදය පක්ෂේ හැමතිස්සෙම අර සමුදයපත් ගැන හිතන මිසක් නිරෝධය ගැන හිතන්නවත් කැමති නෑ. හිතන්නවත් කැමති නෑ. ඒ නිසා තමයි අපි අර නොයෙකුත් උපමා වලින් පෙන්වන්නේ මහුංකාරී උපමා ආදී. තණ්හා මහුංකාරී. අර දෙක කොන් දෙක ගැටලනවා. කොන් දෙක ගැටලනවා. නමුත් යම් අවස්ථාවක මැද දුටු අවස්ථාවේදී විමුක්තිය තියෙනවා. මැද දකින්න පෙළෙන්නේ නැහැ. මොන අපි ඒ කොන් දෙක ගැන කිව්ව නිසා ටිකක් කියමු. ඒ ඔක්කොම අපි කලින් තේරලා තියෙනවා. අර මහා බුදුම බුද්ධ දේශනාව යෝභත්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චක. යමෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නැලේද. ඔහුටම මහා පුරුෂයයි කියනවා. ඔහු මේ තණ්හාව ඉක්මවා ගියේ වෙයි කියන විවරණ හයක් ඒ කාලේ දුන්නා. කීපයක් කිව්ව කොන් දෙක මොකද්ද? සැප වේදනාව එක කොනක්, දුක් වේදනාව අනෙක් කොනක්. නොදුක් නොසුව වේදනාව කවුරුවත් ගණන් ගන්න එක තමයි මැද. ඊළඟට ඒ වගේ තව කියනවා ආධ්‍යාත්මික ආයතන හය එක කොන, බාහිර ආයතන හය අනෙක් කොන. මැද විඥාන. විඥානය කියන්නේ මායාව තුලින් තමයි අර දෙකොන් දෙක වෙන් කරලා තියෙන්නේ. ඊළඟට කියනවා නාමේකාන්තයක්. නාමේකාන්තයක්. රූපේ තවාන්තයක්. විඥානය මැදින් තියෙන බව දන්නේ නැතුව තමයි ඔය නාම රූප දෙක පවා භෞතික විද්‍යාඥයින් තෝරන හැටියටයි දැන් බොහෝ දෙනා තෝරන්නේ. අපි මේ මතු කර ටික රූප ආදිය තෝරන්නේ මේ භෞතික විද්‍යාවේ වේශයක් අරගෙන. මෙතන තියෙන රූප සංඥාව. නාම ධර්ම ආශ්‍රේණී රූපය හඳුනගන්න. නම් කිසි විඥානිකට පදනම ඒක තමයි එතනයි ඇලිලා ඉන්නේ. මේක අර විදියට විග්‍රහ කරලා අල්ලගන්න බෑ. පරමාණු ආදියකට හරවන්න බෑ. මෙතනම තියෙනවා එක දකින්න ඕනේ. දකින්නේ කොහොමද? දකින්නේ කොහොමද? අර උපකරණ වලින් නෙවෙයි. අන්න අර කියාපු යෝනිසෝ මනස්කාරය. ඒකට තමයි සීල සමාධි ආදී අවශ්‍ය. ඉතින් මොන ඔය ටිකයි අපි මේ දේශනා තුලින් මතු කරේ. ඉතින් ඒක නිසා මේ පින්නතුන් නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ. මේවා අපිට කිට්ටු කරන්න බැරි දේවල් නෙවෙයි. පරිසමාධි කියන වචනයටත් බොහෝ දෙනා කැමති නැහැ. තේරුම් ගන්න බැරි දෙයක්. මොකද විසුද්ධි මාර්ගාර්ථුත් අනේ අම්මේ මේවට බොහොම අමාරු තැනක් හැටියට මේක බහින්නේ මේ අපිට කිට්ටුවත් කරන්න බෑ කියලා. මේක නිසා විසුද්ධි මාර්ගාර්ථුතුමාට බැරි නම් අපි කොහොම කරන්නද කියලා. ඉතින් මොහොමයි දැන් හැමෝමගේම ආකල්පය. නමුත් මේ සරල හැටියට හිතන වෝහාර දේශනා හැටිය කියන මේ සූත්‍ර දේශනා තුල සත්‍ය තියෙනවා. අර කිව්ව මහා නිදාන, මහා පදාන ආදී සූත්‍රම. ඒවා තුල ওই කියාපු කාරණා ඔක්කොම තියෙනවා. ඒක දකින්න. අනිච්චරය අඩුවක්. ඉතින් අන්නේ මේ වචන තුල හිර වෙලා ඒකත් අපි පෙන්නවා. මේවා ඔක්කොම අර ලෝක වෝහාර බුදුරජාණන් ප්‍රකාශන. දැන් මෙතනත් කියුණා අදිවචන මාර්ග නිරුක්ති මාර්ගය ගැන කියවන්න බැරි වුණා. අර හැම වටයක්ම කරකැවෙන්න ඒකට අදාළ අදිවචන කියලා කියන්නේ භාෂාවේ කොටස්. නිරුක්ති, ප්‍රඥප්ති, හිතල බලන ක්‍රිකට් ලෝකය ගැන ඒකට අදාළ අදිවචන මාර්ගයක් නිරුක්ති මාර්ගයක් තියෙනවනේ. ඒක ඇතුලේ නේ වින්දනය තියෙන්නේ. අන්න ඊත්ත්ව කියලා කියන මේ භව tattයක් හැදෙන්නේ. එතකොට මේ භව tattය තුලයි උපදින්නේ, දිරන්නේ, මැරෙන්නේ ඔක්කොම වෙන්නේ. ඒ භව tattය තුලයි අර වාග් ව්‍යවහාරයේ සත්‍ය වෙන්නේ. ඒක පිළිබඳවත් මහා පුදුම සූත්‍රයක් තියෙනවා. මේවා දැන් ආයි දිගට කියන්න බෑ. කෙටියෙන් සඳහන් කරනවා මිසක් මහා පුදුම සූත්‍රයක්. ඒවා අපි නිවන දේශනාවල කියලා තියෙනවා. කායවා වික්කවේ සති කාය සංචේතනහතු uppajjati ajjatan sukha dukkam වාචායවා වික්කවේ වාචී සංචේතනහතු uppajjati ajjat sukha dukkam මනේවා වික්කම මනෝ සංචේතන හේතු uppajjati sukha dukkam අවිජ්ජා පච්චයාව. ඒකේ සාමාන්‍ය තේරුම කාය කියලා ගත්ත කල්හි කාය පිළිබඳ සංචේතන නිසයි අතුලතින් සකප දුක් විඳින්නේ. වචනයක් කියලා තියෙනවා කියලා ගත්තු හැතන වචී සංචේතන තුලින් එහෙම. ඊළඟට මනසක් කියලා එකක් තියෙනවායි කියලා ගත්තාම ඒක තුලින් මනෝ සංකාර. අන්තිමට කියනවා අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා. සෝ කායති පිනොහිති. සා වාචාති පිනොහි. සෝ මනෝති පිනොහිති. අවිද්‍යාව ඉවර වෙනකොට කාය කියලා ගන්න දෙයක්වත් නැහැ. වචන කියලා ගන්න දෙයක්වත් නැහැ. මනසේ කියලා ගන්න. ඊළඟට කියනවා චෙත්තං තං නොහොති. වත්තුං තං නොහොති. ආයතනං තං නොහොති. අධිකං තං අධිකරණං තං නොහොති. යම් පච්චාස උප්පජ්ජති අජ්ජත්තං සුඛ. එතකොට යාල් තියුණු අරවට උපකාර වුණු කෙත නැහැ. ඒ වාස්තුවේ ඉඩම නැහැ. හේතුව නැහැ. ඒව නැති වුණා. අර අවිද්‍යාව නැති වුණාත් එක්කම ප්‍රතිෂ්ඨාවක් නැහැ ඒවට. ඉතින් ඒකමයි ওই ටික තමයි ඉතින් අපි නොයෙකුත් ආකාරයෙන් මේව නැවත කියන්න ඕනේ.
මේ පින්නතුන් ඒවා අවස්ථානුකූලව අහන්න ඕන. දැන් ඉතින් මේ කොයි එකෙත් අවසානයක් තියෙනවා. දැන් අර හැබැයි ඒක මගේ දුර්වලකමක් දන්නේ මේ දේශනා පෙළ පවත්වනකොට නිවන දේශනාවලදී වගේ මම යම් සතියක් ඇති කරගෙන මේ දේශුම් පෙළ ඉවර වෙන කලින් සුසුම් පෙළ ඉවර වෙයි දෝවි. මේකට ළඟ ඉතින් මේ සමුත් ජීවිතේ රැක අන්න ඒක නිසා අද දින අපි අපේ විශේෂ පුණ්‍යානුමෝදනාවකින් මේ දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සත වර්ෂ ගණනක් වල් බිහිවිලි තිබුණා. මේ ධර්ම මාර්ගයක් හිලිකිරීමට අපි දරුවෝ ප්‍රයත්නයෙන් සම්සාර කුසල සම්භාරයක් අපත් වුණේ නම් ඒ සියල්ල අප හැදු වැඩු දෙමාපියන්ට නොවනස පැදු ගුරු ශරීර කෝඩුව දායක කාර්යකට හැමදෙනාට අපි අනුමෝදන් ඒ වගේම අවිචිෂ්ඨක් නිට දක්වා යම් තාක්ෂත් කෙනෙක් මෙමන් ධර්ම දේශනාවේ කුසල අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ඒ වගේම දැන් මේ දේශනා මාලාවේ අපි ඒ තැනින් සූත්‍ර දේශනාවලින් ගත්ත අවස්ථානුකූලව නොයෙකුත් කොටස් ඒව අරගෙන තමයි මේ දේශනා මාලාව සකස් කළේ. එතකොට ඒකයි අපිට දැන් එකතු කරලා කියන්න වෙන්නේ. අර මේ සූත්‍ර දේශනා ගැඹුරු හැටියට ගත්තොත් අපිට කියන්න වෙන්නේ පරම ගම්භීර සූත්‍ර දේශනා නැමැති මල්බොමුවෙන් නෙලාගත්තු සුදේශිත ධර්මපද පුෂ්පයන් උපකාර කරගෙන තනු මේ දේශනා මල්දම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් පවා පිදුම් ලැබූ ධර්ම චෛත්‍ය රාජනන් මහන්සේ පූජා තාවතාචම් හි සම්පතං පුඤ්ඤ සබ්බේ සම්පත්ති සිද්ධි සබ්බේ දේව අනුමෝදි උච්ඡන්තු ආකාශට්ඨා නාගා චිරංගක් ආකාශට්ඨා දේව ආකාශට්ඨා දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි සෝකපත්තානි සෝකං දුක්ඛපත්තා සෝකපත් තුසබ්බේ දුක්ඛපත්ත ඉමිනා පුඤ්ඤ කම්මේ ඉමිනා පුඤ්ඤ සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ බුද්ධානුභාවේන සදා සති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ ධම්මානුභාව සදා සති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාව සදා සති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti කිමිනාති සංචතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුව